समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स ये धम्मा हेतुभ्भवा ते संहेतुं तथागतो आह ते संचयो निरोधो एवं वादी महासमनो धर्म श्रवणाभिलाषी सत्पुरुष वासनावंत पिंगत्नी ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංකේ කල්පලක්ෂ ගණනක් පාරමී දම් පුරලා තුන් ලෝකයක් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නට යෙදෙන තුම් ධර්මය කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොතේ හැම දිනෙකම යහපත් ප්‍රාර්ථනාවක් ඇති කරගන්න ඕනි. ධර්ම දේශනාව අවසන් වන තුරුම එහෙන බණපදයක් ගානීම නුවණින් මනසිකාර්ය කරමින් ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. එතුලින් ජනිත වන්නා වූ ධර්මඥානයත් මේ මහා කුසලයත් ප්‍රාර්ථනීය බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වීම පිණිසම හේතුපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නට කලින් සත්වයා දුක නිවන ප්‍රතිපත්තිය කියලා සමහරක් විට දුක වැඩි වෙන ප්‍රතිපත්තීන් අනුගමනය කරනවා. සැප ලබන ප්‍රතිපත්තිය කියලා දුක ලබන ප්‍රතිපත්තීන් අනුගමනය කරනවා. මේවට කියනවා එක එක දෘෂ්ටීන් කියලා. හැබැයි බුදු කෙනෙක් ලෝකෙට පාලුණාට පස්සේ සත්වයාට අහන්න ලැබෙනවා සුගති උත්පත්ති ලැබපු ප්‍රඥාවන්ත ඇත්තන්ට අහන්න ලැබෙනවා ලස්සන පණිවිඩයක්. බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ විසුද්ධිය පිණිස ධර්ම දේශනා කරනවාය. සත්වයන්ගේ දුක නිවීම පිණිස ධර්ම දේශනා කරනවාය. සත්වයන්ගේ සැක සංකා දුරු කිරීම පිණිස ධර්ම දේශනා කරනවා ආදී වශයෙන් මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන භවය ලෝකයාට ප්‍රකට කිරීමට, ලෝකයාට පැහැදිලි කිරීමට, ලෝකයා එහි පිහිටවීමට තමයි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ධර්මයේ ප්‍රධාන වශයෙන් ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාවට අනුරූපීව හේතුඵල ධම පදනම් කරගත්තු ධර්මයක්. ඒ කියන්නේ යේ ධම්මා හේතුප්පබව. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගිහි කාලේ අස්සජි මහරහතන් වහන්සේව හම්බ වෙලා බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රාවකයන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේගේ ගුරුවරයා දේශනා කරන ධර්මය කුමක්ද කියනකොට අස්සජි මහරහතන් වහන්සේ ගාථා පද කිහිපයක් කියනවා. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. මාගේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුං තථාගතෝ ආහ. යම් ධර්මතාවයකට යම් ඵලයකට යම් හේතුවක් තියෙනවා නම් මේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හේතු විතරක් නෙමෙයි තේ සංචයෝ නිරෝධෝ. ඒ හේතුව නැති කිරීමෙන් ඵලය නිරුද්ධ වන ආකාරයත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒවං වාදී මහා සමනෝ. මාගේ මහා ශ්‍රමණයාණන් වහන්සේ මෙවැනි වාදයක් ඇත්තේය කියලා දාස්සජි මහරහතන් වහන්සේ තේරුම් කරනකොටම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දා ගිහි කාලේ සෝතාපන්න ඵලයට පත් වුණා කියලා සඳහන්. ඒකට මේ ගාථා ධර්මයන් අද අපිට ඇහුණු ඵලයට ඔබ සෝතාපන්න ඵලයට පත් නොවෙන්න පුළුවන්. නමුත්
මේ ගාථා ධර්මය ක්‍රමානුකූලව මගේ පින්වත්නි දිගහැරලා බලනකොට ක්‍රමානුකූලව මේ ගාථා ධර්මයේ පිරික්සලා බලනකොට අපිට ලොකු කතන්දරයක් මේක ඇතුලෙන් අහුවෙනවා. බුද්ධෝත්පාද කාලයක විතරක් අහන්න දකින්න ලැබෙන රහසක් මේක ඇතුලෙන් ඉස්මතු වෙනවා. කෙටියෙන් අපේ ජීවිත පැත්තට මේක ගලපලා බැලුවොත් අපි දන්නවා පින්වත්නි අපේ ජීවිතයේ කුසල් සහ අකුසල් කියලා දෙකක් අපේ හිතවල ක්‍රියාත්මක වෙනවා. අපේ හිතවල ක්‍රියාත්මක වෙන සිතිවිලි අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. කුසල සිතිවිලි සහ අකුසල සිතිවිලි කියලා. එහෙනම් කුසල සිතිවිලි එන්නත් හේතුවක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව. මොකද මේ ඔක්කොම හේතුඵල දහම. අකුසල සිතිවිලි නැගිලා එන්නත් හේතුවක් තියෙනවා. අකුසල සිතිවිලි කියලා කියන්නේ මෙතන ලෝභ, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි. කුසල සිතිවිලි කියලා කියන්නේ අලෝභ, අදේශ, අමෝහ ආදී සිතිවිලි. එහෙනම් කෙනෙක්ගේ හිතේ ලෝභයක් නැගෙනවා නම්, කෙනෙක්ගේ හිතේ ද්වේෂයක් නැගෙනවා නම්, කෙනෙක්ගේ හිතේ මෝහයක් නැගෙනවා නම් අන්න අපිට තේරුම් ගන්න ඕනේ එකම කාරණාව යම් යම් හේතුන්ට අනුරූපීව සකස් වෙන ඵලයක් තමයි ලෝභය කියලා කියන්නේ. යම් යම් හේතුන්ට අනුරූපීව සකස් වෙන ඵලයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. යම් යම් හේතුන්ට අනුරූපීව සකස් වෙන ඵලයක් තමයි මෝහය කියලා කියන්නේ. එහෙනම් අපිට ලෝභය විනාශ කරන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ කිව්වේ තණ්හාව තමයි නිරුද්ධ කරන්න ඕනේ. හැබැයි මම ඔබෙන් ප්‍රශ්නයක් අහුවොත් අපිට තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්ද? අපිට තණ්හාව නිරුද්ධ කරන්න පුළුවන්ද කියලා මම ඔබෙන් අහුවොත්. ඔබ කියයි ස්වාමීනි පුළුවන්. ආසාව දුරු කරන්න පුළුවන්. හැබැයි අපි කියනවා ආසාව දුරු කරන්න බෑ. තණ්හාව දුරු කරන්න බෑ. තණ්හාව නෙමෙයි දුරු කළ යුත්තේ අවිද්‍යාවයි. මොකද අවිද්‍යාව ප්‍රත්‍ය වේලා තමයි තණ්හාව උපදින්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වේලා තමයි උපාදානය වෙන්නේ. යම් කිසි කෙනෙක් විද්‍යාව උපදවා ගත්තා නම් ඒකනේ භාගතුන් වහන්සේ කිව්වේ විද්‍යාව උදපාදි, ආලෝක උදපාදි, පඤ්ඤා උදපාදි. විද්‍යාව ඉපදුනා. විද්‍යාව උපදිනකොටම තණ්හාව අපි බලෙන් නිරුද්ධ කරා නෙමෙයි තණ්හාව නිරුද්ධ වුණා. නේද? දැන් ඔය ඇත්තන්ට කිව්වොත් එහෙම දරුවා කෙරෙහි තියෙන තණ්හාව දුරු කරන්න කියලා. ඔය ඇත්තන්ට බෑ දරුවා කෙරෙහි තියෙන තණ්හාව දුරු කරන්න. ඔය ඇත්තෝ කියයි ස්වාමීනි ධර්මයේ මනසිකාරය කරලා දරුවා කෙරෙහි තියෙන තණ්හාව දුරු කරනවා කියලා. පින්වත්නි, ධර්මයේ මනසිකාරය කරනවා කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රහීන කරනවා කියන එක. විද්‍යාව උපදවා ගන්නවා කියන එක. එහෙනම් විද්‍යාව ඉපදුනොත් තණ්හාව නිරුද්ධ වෙනවා. ඒක දෙකක් නෑ. හැබැයි කෙනෙක් අවිද්‍යාව ප්‍රහීන නොකර තණ්හාව නිරුද්ධ කරන්න යෑම විය නොහැක්කක්. කල නොහැක්කක්. කරන්න බැරි දෙයක් කරන්න යන්නේ. ඒ නිසා ලෝභය ඇති වෙනවා නම්, තණ්හාව ඇති වෙනවා නම්, කෙටියෙන්ම කියනවා නම් රාගය ඇති වෙනවා නම්, උපාදානීය වෙනවා නම් ධර්මතා. ඒ දේවල් වල ගැටෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම්, ඝට්ටනයක් තියෙනවා නම්, මෝහ මූලිකව ඒ දේවල් දිහා බලනවා නම් මේ හැම එකකටම පින්වත්නි හේතුවක් තියෙනවා. හේතුව තමයි අවිද්‍යාව කියන එක. අවිද්‍යාව ප්‍රත්‍ය වේලා තමයි නේද? අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං. මෙහෙමනේ පටිච්චසමුප්පාදෙන්නේ. විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. එහෙනම් අවිද්‍යාවට අත නොතියා යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් තණ්හාව නිරුද්ධ කරගන්න ඕනේ කියලා. මේක වියන හැක්කක්. මේක වියන හැක්කක්. ඒ නිසා පින්වත්නි ඔන්න හේතුඵල දහමක් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ මහා වාදයේ ශ්‍රමණයාණන් වහන්සේගේ යේ ධම්මා හේතුප්පබවතේ සංහේතුන් තථාගතවා හේතුඵල දහමක් නම් ඵලය දිහා නෙමෙයි බැලිය යුත්තේ. ඵලය ගැන ඍජු අවබෝධයක් තියෙන්න ඕනේ. ඵලය ගැන ඍජු දැක්මක් තියෙන්න ඕනේ. ඵලය ගැන ඍජු දැනීමක් තියෙන්න ඕනේ. මොකද ඵලයක් ඇති වෙනවා නම් ඒ ඵලය කුමක් හේතු කරගෙන ඇති වෙනවාද කියලා තීරණය කරන්න ඕනේ. මෙන්න මේකට මම උදාහරණයක් කියන්නම්. පින්වත්නි අපි හිතන්නකෝ දැන් කෙනෙකුට යම් කිසි විස බීජයක් ශරීරගත වෙනවා. විස බීජයක් ශරීරගත වුණාට පස්සේ ඒ ශරීරගත වෙච්ච විස බීජය නිසා ඒ ඇත්තන්ගේ ශරීරයෙන් ගෙඩි දාන්න පටන් ගන්නවා කියලා හිතන්න. විස බීජයක් ශරීරගත වෙනවා. ඒ විස බීජයක් ශරීරගත වීම හේතු කරගෙන ඒ ඇත්තන්ගේ ශරීරයේ ගෙඩි දාන්න පටන් ගන්නවා. දැන් නුවණ නැති මනුස්සයා මොකද කරන්නේ? මේ ගෙඩි දානකොට ගෙඩි පලනවා. ගෙඩි කඩනවා. ගෙඩි විනාශ කරනවා. හැබැයි නුවණැත්තා කල්පනා කරන පින්වත්නි මේ ගෙඩි විනාශ කරාට වැඩක් නැහැ. ශරීරය ඇතුළේ විස බීජය තියෙනවා නම් එක ගෙඩියක් විනාශ කරනකොට ඒ වගේ ගෙඩි 10ක් විතර තවත් එනවා තැන් වලින්. ඒ ගෙඩි 10 විනාශ කරනකොට තවත් ඒ වගේම ගෙඩි 20ක් 30ක් ඇවිල්ලා. ඒ නිසා ඇයි මේ ගෙඩි ඉන්නේ කියලා කල්පනා කරන්න ඕනේ. ඇතුළේ විස බීජයක් ගිහිල්ලා තියෙනවා. ආය විස බීජය නිසා ගෙඩි එනවාය කියලා තේරුම් ගත්ත කෙනා නුවණැත්තා වෛද්‍යවරයෙක්ගෙන් හොඳ උපදෙසක් අරගෙන
එයා ගෙඩි ටික එහෙම්මම තියෙනකොට එයා ගෙඩි වලට බෙහෙත් කරන්න යන්නේ. එයා බෙහෙත් කරන්නේ කොහෙටද? අන්න ඵලය ඇති කරපු හේතුව දිහා බලනවා. ගෙඩි ඇති කලේ මේ විස බීජය නම් විස බීජය අයින් කළොත් ගෙඩි අයින් වෙනවාය කියන තියරිය තර්කය යා තමන්ගේ ජීවිතයට ගලපලා ඒ සිතිවිල්ලෙන් ගෙඩි වලට නෙමෙයි පින්වත්නි විස බීජයට බෙහෙත් කරන්න යනවා. එහෙනම් කෙනෙක්ගේ හිතේ ලෝභය කියන ගෙඩිය ඇති වෙනවා නම් දේශය කියන ගෙඩිය ඇති වෙලා ඒක දනවා නම් රිදෙනවා නම් තලනවා නම් පෙළෙනවා නම් මෝහය කියන ගෙඩිය නිසා ලෝකේ වර්ධවා පෙන්නනවා නම් මතක තියාගන්න නැති කරන්න උත්සාහ කරන්න එපා ලෝභය කියන ගෙඩිය. නැති කරන්න උත්සාහ කරන්න එපා දේශය කියන ගෙඩිය. නැති කරන්න උත්සාහ කරන්න එපා මෝහය කියන ගෙඩිය. මේ ගෙඩි වලට හේතුව විස බීජය අවිද්‍යාවයි. එහෙනම් විස බීජය අයින් කළොත් අවිද්‍යාව අයින් කරොත් ගෙඩිය නැති වෙනවා වගේ ලෝභය කියන ගෙඩිය නැති වෙලා යනවා. දේශය කියන ගෙඩිය නැති වෙලා යනවා පින්වත්නි. මෝහය කියන ගෙඩිය නැති වෙලා යනවා. එහෙනම් මෙන්න කාරණාව හේතුඵල දහමක් කියන එකම ධර්ම න්‍යාය අපිට පින්වත්නි මේ සංසාර ජීවිතය ඉවර කරගන්න සංසාර ජීවිතය කෙලවර කරගන්න පාර පෙන්නනවා. නේද? එහෙනම් ඔබට දැන් තේරෙනවා ඇති මේ හේතුඵල ධහම කියලා කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්නාදී ධර්මතා අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. කොහොමද මේ ඔපින්ගදී කටපාඩම් කරන්න තියෙන ධර්මතා නෙමෙයි. මේවා කටපාඩම් කළාට වරදක් නැහැ. හැබැයි මතක තියාගන්න තවත් කෙනෙකුට කියලා දෙනවා නම් මේ ධර්මයේ තමන් වෙනත් ප්‍රාර්ථනීය බෝධියක් තියෙනවා නම් මතු කාලික බුද්ධත්වයට පත් වෙන්න, පසේ බුද්ධත්වයට පත් වෙන්න, මහා ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ධර්ම දේශනා කරන්න. එවන් නැත්නම් මේ ජීවිතේම ඔබට තියෙනවා නම් යම් බෝසත් සිතවිල්ලක් සංසාර ජීවිතයේ සත්‍යය දුක් විඳිනවාය. ඔවුන් මෙතර කරවන්න ඔවුන්ට මේ කාරණා පැහැදිලි කර දෙන්න ඕනේ නැහැ කියලා මේවා කටපාඩම් කළාට කමක් නැහැ. ප්‍රායෝගික තලයත් අවබෝධ කරගෙන මේවා කටපාඩම් කිරීම ඉතාම වටිනවා. හැබැයි මතක තියාගන්න ඔබ යථාත්මයේදීම රහත් භාවය පතන කෙනෙක් නම් හිසගිනිගත් එක් ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ අපිට මේ ඔක්කොම කටපාඩම් කරගෙන ඉන්න කාලයක් නෑ මගේ පිංගන්නේ. ත්‍රිපිටකය ගත්තොත් 80000ක් ධර්මස්කන්ධය 84000ක් තියෙනවා ධර්මස්කන්ධය. මහා සමී සූත්‍රය ආටානාටිය සූත්‍රය අරගෙන බලන්නකො චතුබානවර පාළියවත් කටපාඩම් කරගන්න පුළුවන්ද කියලා. මේ කාලේ එහෙම ඥානයක් තියෙන ඇත්තෝ නැති නිසා සත්‍යම කතාව මේ දේවල් වචනෙන් කටපාඩම් කර ඉඳීමෙන්ම නිවන් යන්න හිතන්න එපා. මෙහි තියෙන ප්‍රායෝගික තත්ත්වය අවබෝධ කළොත් පින්වත්නි අන්න එතනින්ම පුළුවන් කමක් ලැබෙනවා මේ හැම දෙයක්ම ඉවර කරලා දාන්න. සංසාර ජීවිතය කෙලවර කරලා දාන්න. දුක්ඛිත ජීවිතයට තිත තියන්න. ඒ නිසා අවිද්‍යාව ප්‍රහීන කරන්න අවිද්‍යාව දිහා බලන්න අවිද්‍යාව දුරු කරනකොටම ලෝභ දේශ මොහ ආදී දුරු වෙනවා. පිටින් මේ ජීවිතේ ඇයි අපි එතකොට මේ ලෝභ දේශ මොහ දුරු කරන්න උත්සාහ කරන්නේ? මේ ජීවිතේ ඇයි අපි ලෝභ දේශ මොහ දුරු කරන්න උත්සාහ කරන්නේ කියලා කල්පනා කරලා බලන්න. මේ ජීවිතේ ලෝභ දේශ මොහ දුරු කරන්න උත්සාහ කරන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ ජීවිතේ යම්කිසි දුකක් තියෙනවා නම් පීඩාවක් තියෙනවා නම් අසහනයක් තියෙනවා නම් සැනසෙල්ලක් නැත්තම් මේ හැම එකකටම හේතුව වෙන මොනවාවත්ම නෙමෙයි ලෝභයමයි දේශයමයි මෝහයමයි අතීත සංසාර ජීවිතත් මෝහයෙන් මුලා වෙලා ලෝභය දේශය දුරු කරේ නැති නිසා මේ පාරත් උත්පත්තියක් ලැබුණා. ජාති පච්චය ජරා මරණ. ජාතිය නිසාම ඉපදීම නිසාම ලැබවීම කියන ධර්මතාවය දායාද කරගත්තා. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති. නේද? කර්මය දායාද කරගෙන කර්මය ඥාතියා කරගෙන කර්මය පිළිසරණ කරගෙන කර්මය තමන්ගේ දායාද කරගෙන මේ ජීවිතයට ආපු ඇත්තෝ පූර්ව ජීවිතයේ ලෝභ ආදී ද්වේෂ ආදී මෝහ ආදී අකුසල ධර්මයන් කර්ම වශයෙන් රැස් කරපු නිසා අන්න මේ ජීවිතේ ඒවා දායාද කරගෙන උත්පත්තියක් ලැබුවා. එහෙනම් මේ ජීවිතේ වයසට යනවනම් මේ වයසට යන්නේ පූර්ව ජීවිතයේ ලෝභය දුරු කරපු නැති නිසා. පූර්ව ජීවිතයේ තණ්හාව, ද්වේෂය, මෝහය දුරු කරපු නැති නිසා. ඒ නිසා වයසට යනකොට විටමින් ಜಾති බිල මේක නවත්ත ගන්න උත්සාහ කරන්න එපා. ලෝභය තියෙන කම්ම වයසට යනවා පින්වත්. ද්වේෂය තියෙන කම්ම වයසට යන්න සිද්ධ වෙනවා. මොකද ද්වේෂය තියෙනකන් සංස්කාර සකස් වෙනකන් සංකාර පත්‍ය විඥානං විඥානය කියන එක ඇති වෙනවමයි ප්‍රතිසන්දි වශයෙන්. විඥාන පත්‍ය නාම රූපං. විඥානේ යම් තැනක බැහැගත්තනම් නාම රූප ධර්මතා කියන එක ඇති වෙනවමයි. නාම රූප ඇති වෙන තැන ස්පර්ශය, වේදනාව මේ වගේ සලආයතන ආදී වශයෙන් මේ ගලාගෙන විල නවත්තන්න බෑ. ඒ නිසා මගේ පින්වත්නි දැන් මම ඊයේ පෙරේදා දැක්කා ලස්සන කතන්දරයක්. මේක එක්තරා සිදුවීමක් ලංකාවේ වෙච්ච මට ආරංචි වුණා. එක දරුවෙක්ව පිහින් ඇනලා පාපාරිදි මරලා දාලා. එක දරුවෙක්ව මහා පාරිදි පිහින් ඇනලා මරලා දාලා ඒක පටිගත කරපු වීඩියෝ දර්ශන පවා අන්තර්ජාලයේ තියෙනවා කිව්වා. පින්වත්නි දැන් මේ අම්මා
කතා කරනවා ප්‍රවෘත්තිවලට අන්තර්ජාලයට මේ අම්මා කියනවා මේ මගේ දරුවව විනාශ කරපු ඇත්තන්ව පුළුවන් තරම් ඉක්මනට මේ ඇත්තන්ටත් ඒ වගේ දෙයක් කරන්න දඩුවමක් දෙන්න කියලා. ඉතින් මේ අම්මට එක මොහොතක් තේරුණා නම් මේ ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක ලැබෙන්න සංසාර ජීවිතයේ ද්වේෂය හේතු වුණා, මෝහය හේතු වුණා, ලෝභය හේතු වුණා කියලා. දැන් මේ ජීවිතෙත් පතන්නේ ඒ වගේ දෙයක් නෙමෙයිද? පින්ගන්නේ. ඒ නිසා ඒ දරුවාට දඬුවම දුන්නා කියලා මේ කතන්දර ඉවර වෙන්නේ නැහැ. ඒ දරුවාට සමාජයෙන් මතු කෙදිනකු අපරාධකාරයෙක් නොවන ආකාරයේ නීතියක් ක්‍රියාත්මක කළාට කමක් නැහැ. නමුත් මේ කියන්නේ ඒ දරුවාවත් ඒ විදිහටම පාරේ තියලා පිහින් එල්ල මරන්න කියලා නෙමෙයි. පෘථග්ජන මිනිසියෙක්ගේ ද්වේෂය කියනක ඉක්මලා මේ වගේ වැරදි වෙන්න පුළුවන්. මේක මානුෂීය ස්වභාවයක්. ඒ නිසා ඒ දරුවාවත් ඒ වගේ මෙල්ලුම් ගහට දාන්න කියලා පතනවා නම් ඒ අම්මා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ අම්මට නැවත වාරයක් සංසාර ජීවිතේ මේ වගේම විපරිණාමාදී දුක්ඛිත තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන බව. මේ එකපාරක් විතර එක දරුවෙක් විතරයි. සසර ගෙවාගෙන යනකොට තමන්ගේ එකම නමින් උපදිච්ච එකම දරුවා නැති වෙනකොට ඒක සිහි කරලා අඬපු වාර ගාන කොච්චරද කියලා කියනවා නම් ඒ අඬනකොට ගලාගෙන ගිය කඳුළු ටික එකතු කරා නම් සතර මහා සාගරයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තමන්ගේම බෙල්ල කැපිලා ගිය වාර ගණනේ ලේ ටික එකතු කරා නම් සතර මහා සාගරයට වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මගේ පින්වත්නි සංසාර ජීවිතේ යම් දුකක්, වේදනාවක්, පීඩාවක්, අසහනයක්, සැනසෙල්ලක් නැති ස්වභාවයක් තියෙනවා නම් මතක තියාගන්න ලොකු පුතාගේ ගෙදර ඉන්න නිසා නෙමෙයි. පොඩි පුතාගේ ගෙදර ගියා කියලා ඒක විසඳින්නේ නැහැ. පොඩි පුතාගේ ගෙදර ඉඳන් කල්පනා කරනවා පොඩි පුතාගේ ගෙදර ඉන්න නිසා තමයි මේ දුක ලොකු පුතාගේ ගෙදර යනවා කියලා. නෑ, ලොකු පුතාගේ ගෙදර ගියා කියලා මේක වෙන්නේ නැහැ. ජීවිතේ පින්වත්නි ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙලිලා තියෙන කම්ම සංස්කාර තියෙන කම්ම උපදින්න සිද්ධ වෙනවා. උපදින කම්ම ජාතිය කියනක තියෙන කම්ම ජරාවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේක නවත්තන්න බෑ කොයිම జగතෙකුටවත්. අඩුම තුන් ලෝකයක් නිවාසනසා වදාළ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි භාග්‍යතුන් වහන්සේටවත් මේක නවත්තන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉපදුනා නම් වයසට යනවාමයි. නේද? ජරා ධම්මං මා ජීරති අලබ්බනීයට්ටානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන චිවා ලෝකස්මි. අනේ මා වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනා කරාට වැඩක් නැහැ. අපි වයසට යනවාමයි. අනේ මාව ලෙඩ වෙන්න එපා කියලා පතන්න එපා මගේ පින්වත්නි. ඉපදුනා නම් ලෙඩ වෙනවාමයි. ව්‍යාධි ධම්මං මා ව්‍යාධීති අලබ්බනීයට්ටානං සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කියන චිවා ලෝකස්මි. වයසට යනවා. මේ දෙකම නැති වුණත් මරණ ධම්මං මා මීයති. අනේ මා මැරෙන්න එපා කියලා පතන්න එපා කියනවා. ඇයි? අපි මරණයටපත් වෙනවාමයි. මේක නවත්තන්න කිසිම జగතෙකුට මේ ලෝකෙ බෑ. ඉපදුනා නම් උප්පත්තිය සහේ වේදං මරණං ආගතං සදා. යමෙක් ඉපදුනා නම් එයාට මරණය ඒකාන්තයි නත්ති ජාතස් සමරණ. උපන්නා වූ සත්වයාට මරණයෙන් මිදීමක් නැත. නේද? නත්ති ජාතස් සමරණ කියන. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන අවිද්‍යාව දුරු කර ගැනීමයි කල යුත්තේ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ දැන් මේ ලොකු කතන්දරේ මේක චුට්ටක් ගැඹුරින් කල්පනා කරන්න ඕනේ කාරණා කීපයක් කිව්වේ. දැන් පින්වත්නි අපිට මේ ජීවිතේ වැරදුනේ කොතනද බලන්න. අපිට ඇයි මේ ජීවිතේ ලෝභය ඇති වුනේ? අපි මොනවටද මේ ජීවිතේ ආසා කළේ? අපි මොනවද මේ ජීවිතේ තණ්හා කළේ? ඔන්න කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය ගැන. පින්වත්නි අපි බලමු අපි මේ ලෝකෙට ඉපදිච්ච තැන ඉඳන් මේක අපිට වැරදුනේ කොතනද කියලා. අපි මේ ලෝකෙට ඉපදිච්ච තැන ඉඳන් බැලුවාම අපිට තේරෙනවා වැරදුනේ කොතනද කියලා. දරුවෙක් මේ ලෝකෙට උපදිනකොට උපදින්නේ hina වීගෙනද අඬාගෙනද? දරුවෙක් මේ ලෝකෙට උපදින්නේ අඬාගෙනයි. නේද? අඬාගෙන උපදින දරුවාගේ ඇඬිල්ල නවත්තන්න වෛද්‍යවරු අම්මලා තාත්තලා එකතු වෙලා මොකද කරන්නේ? අඬාගෙන උපදින දරුවාගේ ඇඬිල්ල නවත්තන්න අම්මා තමන්ගේ මව්කිරි පාවිච්චි කරනවා. මේ බලන්න මෙතන වෙන සංසිද්ධිය මගේ පින්වත්නි. අර අඬ උපදින දරුවට මව්කිරි ටිකක් රහ වැටුණාට පස්සේ දරුවාගේ ඇඬිල්ල මොකද වෙන්නේ? දරුවාගේ ඇඬිල්ල නවතිනවා. ඇයි මේ දරුවා අඬ ටික නැවැත්තුවේ? ඇයි මේ දරුවා අඬාගෙන ආවේ කියලා කල්පනා කරන්න. පිටින් මව් කුසෙන් ඉපදෙනවා කියන එක මහා දුක්ඛිත වේදනාවක්. ඒ කියන්නේ ජාතිය කියන්නේ දුකක් කියන එක දේශනා කළේ. එක්තරා විදිහකට. මව් කුසෙන් ලෝකෙට ඉපදෙනවා කියන කැටකටු වලට පොඩි වෙලා නේද පුංචි අවකාශයක් තුලින් මේ ලෝකෙට නික්මීම මහා දුකක්. මහා වේදනාවක්, මහා පීඩාවක්. එළියට නික්මලා එළිය හුලං ටික වදිනකොට අවුරස්නේ වදිනකොට ලයිට් වල සැර වදිනකොට
අර පෙකිනි වැල කියලා එකක් කපනවා නේද කතුරෙන් අරගෙන. පින්වත්නි කල්පනා කරලා බලන්න මේ පෙකිනි වැල කියලා නූල් කෑල්ලක් කපනවා නෙමෙයි. අම්මාවයි දරුවවයි හා වෙලා තියෙන හැම කෑල්ලක් මේ කපන්නේ. හැම කෑල්ලක් කපනකොට කොච්චර වේදනාවක් තියෙනවද? නේද? කතුරෙන් පුංචි හැම කෑල්ලක් ඔය අතේ තියෙන ඇඟිල්ලක තියෙන කපලා බලන්න කොච්චර රිදෙනවද කියලා. පෙකිනි වැල වගේ ලොකු කාරණාවක් අර පුංචි දරුවාගෙන් කපනකොට ඒ දරුවා අඬන්නේ නැතුව හිටියොත් ඒක පුදුමයක්ද නැද්ද? පුදුමයක්. ඒ නිසා මේ වගේ මහා දුකක් විඳගෙනයි දරුවා මේ ලෝකෙට උපදින්නේ. දරුවා අඬන්නේ නිසායි. හැබැයි මව්කිරි දීමත් සමග මේ දරුවට උනා පුංචි සංසිද්ධියක්. මව්කිරි ටික දිවට වැටෙනකොටම ඒ දරුවට දැනුණා පුංචි සැප වේදනාවක්. අර අඬාගෙන ආපු දරුවාට සැප වේදනාවක් දැනෙනකොට මව්කිරි වලින් ඇඬිල්ලට මොකද උනේ? ඇඬිල්ල නැවතුණා. ඇයි ඇඬිල්ල නැවතුනේ? දරුවාට සැප වේදනාවක් දැනුණා. සැප වේදනාවට ඇලුනා. ඇලිච්ච තැන් ග්‍රහණය වුණා. දැන් අම්මා කිරි දිදී ඉඳලා එක පාරටම කිරි දෙන එක නැවතුවොත්. අම්මා කිරි දිදී ඉඳලා එක පාරටම කිරි දෙන එක නැවතුවොත් මගේ පින්වත්නි අර දරුවා මොකද කරන්නේ? අර දරුවා මහා හයියෙන් අඩන්න පටන් ගන්නවා. ඇයි? එයාට ග්‍රහණය වෙච්ච, එයා ඇලිච්ච එයාගේ සැප වේදනාව එයාට නැති වුණා. ඒ නිසා අඬන්නේ මගෙන් උදුරාගත්තු සැප වේදනාව මට ආපහු දෙන්න. මගෙන් උදුරාගත්තු සැප වේදනාව මට ආපහු දෙන්න කියලා අඬන්න පටන් ගන්නවා. එහෙනම් දරුවා දුක් වේදනාවක් විඳගෙන ආවත් සැප වේදනාවක් දැනෙච්ච තැන සැප වේදනාවට ඇලුනා. ඇලිච්ච තැන ග්‍රහණය වුණා. මෙන්න කියනවා ඇලුනා කියන එකට කියන්නේ තණ්හාව කියලා. තණ්හාව නිසා උපාදානය වීම සිද්ධ වෙනවා. උපාදානය වීමට කියනවා ග්‍රහණය වුණා කියලා. පිටින් මේ වෙනකොට එදා ඔය ඉපදීමෙන් පටන් ගත්ත සංසිද්ධිය මේ වෙනකොට කොච්චර දුර ඇවිල්ලාද බලන්න. අද වෙනකොටත් සැප වේදනාවන් වලට වහල් වෙලා සැප වේදනාවල් වලට රැවටිලා කොයි තැන්වල අපි ඇලිලා ඉන්නවද? කොච්චර තැන්වල අපි ග්‍රහණය වෙලාද? අපිට කොච්චර දේවල් අපිට ග්‍රහණය වෙලාද? ඒක කල්පනා කරලා බලන්න. ග්‍රහණය වෙච්ච ලයිස්තුව එදා නම් මව්කිරි විතරයි. උපදිනකොට මොකොත්ම තිබ්බේ නෑ. ඉපදිලා ටික වෙලාවක් යනකොට මව්කිරි ග්‍රහණය වුණා. දැන් මව්කිරි ග්‍රහණය වෙලා ටික කාලයක් ගෙවිලා ගිහිල්ලා අවුරුදු එක ගණන් 15යි 20යි 25යි 30යි 35යි 40යි. දැන් කොච්චර දේවල් මට මේ ලෝකේ ග්‍රහණය වෙලාද කියලා තමන් ලයිස්තුවක් හදලා බලන්න. 500ක් 1000ක් 2000ක් ආදී වශයෙන් කොච්චර හැදුවත් ඉවරයක් නෑ. දකින්න සැප වේදනාවේ ඇලුනා. ඇලෙන තැන ග්‍රහණය වුණා. ග්‍රහණය වුණු හැම වාරයකම ලෝභ දේශ මොහ ආදී දේවල් ඉපදුනා. එහෙනම් සැප වේදනාවට ඇලිච්ච නිසායි මේ ඔක්කොම. සැප වේදනාවට ඇලිච්ච නිසායි මේ ඔක්කොම පින්වත්නි. මෙන්න මේ වගේ අපි මේ ලෝකේ තැන් වලට ඇලිලා හැම තැනම හැම දෙම වරද්දගෙන ඇත්තටම දුක්ඛිත තැන් වල ඇලෙනවා. දැන් ඇත්තටම පින්වත්නි මේ ලෝකේ සැප වේදනාවක් කියලා එකක් නැහැනේ. කාමයන්ගේ පුංචි ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකත් මනසේ ඇතිවෙච්ච වැරද්දක්. කාමයන් ඇටසැකිල්ලක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දෙපැත්ත කැපෙන කිනිස්සක් වගේ පිහියක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කාමයන් වල යම් සැපක් කෙනෙකුට උපදිනවා නම් මම පෙර ධර්ම දේශනාවක සිහිපත් කළා අර කුෂ්ඨ රෝගී සැපේ වගේ. කුෂ්ඨයක් කහනකොට සැපයි තමයි. හැබැයි කුෂ්ඨ රෝගී කියන්නේම දුකක්. මේක තේරුම් ගත්ත කෙනා කිසිම දවසක අනේ මටත් කුෂ්ඨ සැපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. කුෂ්ඨයක් කහනකොට සැපයි ඒක වෙනම කතාවක්. හැබැයි කුෂ්ඨය කියන්නේ දුකක් නිසා අනේ මටත් කුෂ්ඨයක් හැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ මගේ පින්වත්නි. කුෂ්ඨ සැපේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ වගේ මෙච්චර දුක්ඛිත කාය වේදනා චිත්ත ධම්ම කියන මේ පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත ආධ්‍යාත්මික බාහිර ලෝකය මේ තරම් දුක්ඛිත තැනක් බවට පත් වෙලා තියෙනකොට මෙහි සැප වේදනාව හොයන්නේ හරියට කුෂ්ඨය ගැන දන්නේ නැතුව කුෂ්ඨ සැපේ ප්‍රාර්ථනා කරනවා වගේ ලෝකයේ තියෙන භයානකකම දන්නේ නැතුව මේ භයානකකම ඇතුලේ සැපයක් ප්‍රාර්ථනා කරන මානසිකත්වයි. ඉතින් අපිට පින්වත්නි මේ ලෝකයේ බොහෝ තැන්වල වැරදිලා කොච්චර වැරදිලාද කියනවා නම් හිතා ගන්න බැරි තරම්. කය වැල් ගැන රූප ගැන වැරදිලා, ශබ්ද ගැන වැරදිලා, ගන්ධ රස ස්පර්ශ ගැන වැරදිලා. මේ වැරදිච්ච වැරදිල්ල මෙච්චර කුණු ගඳ ගහන ශරීරයක් කෙරෙහි ඇති කරන්නේ සුබ සංඥාවක්. අසුචි වැක්කරන, මල මුත්‍රා යන, කඳුළු වැක්කරන, කබ වැක්කරන, හොටු වැක්කරන, සෙම වැක්කරන, ලේ ඇටසැකිලි ආදී දේවල් ඇතුලේ තියෙන මේ කුණු ගඳ ගහන කුණු වෙන ශරීර දැකලා සුවයි, සුන්දරයි, මధుරයි, ගෙදර ගෙනියන්න තියෙනවා නම් හොඳයි, වැළඳ ගන්න තියෙනවා නම් හොඳයි ආදී වශයෙන් වැරදි සංඥා ඇති වෙනවා. මේ වැරදි සංඥා ඇතිවීම හේතු කරගෙන සුබ වශයෙන් ග්‍රහණය කරගෙන
ඒ දේවල් වලට ඇලෙනවා. ඇලෙන තැන් ග්‍රහණය වෙනවා. මෙන්න පින්වත්නි ග්‍රහණය වෙනවා කියලා කියන්නේ උපාදානිය වුණා. උපාදානිය වෙච්ච දේවල් ක්‍රමානුකූලව ඒ දේවල් නිසා නැවත නැවත ලෝභ ආදිය සකස් වෙනවා. ඒ දේවල් නිසා නැවත නැවත අවිද්‍යාව නිසා සංස්කාර හැදෙනවා. සංකාරයෙන් නැදීම නිසා නැවත නැවත විඥාන සකස් වෙනවා. ප්‍රතිසන්දි විඥාන උත්පත්තිය භවය සකස් වෙනවා. උත්පත්තිය සකස් වෙන තාක් ආපහු නාම රූප ධර්මතා ක්‍රමයෙන් සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ආදී වශයෙන් මේ සංසාර චක්‍රය එකක් පස්සේ පිළලයක් වගේ එනවා. ඒ නිසා මේ වැරදි සංඥාව දුරු කරගත්තොත් ලෝකයා කෙරෙහි සැප වේදනාවක් ඇති නොවන ආකාරයේ සංඥාවක් උපදවා ගත්තොත් අපිට මේ කතන්දරේ ගොඩක් උඩ යටිකුරු කරගන්න පුළුවන්. අපි ඒක කතා කරමු කර්මස්ථානේ කතා කරලා ඉවරනාට පස්සේ. පින්වත්නි අපිට වැරදිච්ච තැන් බුදුරජාණන් වහන්සේ කොටස් 4කට බෙදලා දේශනා කරනවා සතර සතිපට්ඨානය කියලා. ඒකට කියනවා කාය වේදනා චිත්ත ධම්ම කියලා. මේකිනොත් වේදනා චිත්ත ධම්මත් අපිට වැරදිලා තමයි. නමුත් කයවල් ගැන ඇති වෙන සංඥාව බොහෝ සෙයින් වැරදි. නේ සාමාන්‍ය මිනිස්සෙක් දිහා දැක්කම අපිට මතක් වෙන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. දැන් පින්වත්නි ලස්සන කතාවක් තියෙනවා. එක්තරා තැනක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. මම මේ මතක විදිහටයි මේ කතන්දරේ කියන්නේ. ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට එක ස්ත්‍රියක් Tamanගේ පුරුෂයත් එක්ක තරහ වෙලා මහා පාරේ එනවා. එනකොට ස්වාමීන් වහන්සේව දැකලා මේ ස්ත්‍රිය මොකද කරන්නේ? ටිකක් මුකුලුවක් වගේ එකක් දාලා ස්වාමීන් වහන්සේට hina වෙනවා දත් ටික පෙන්නලා. ස්ත්‍රිය පුරුෂයත් එක්ක තරහ වෙලා මේ එන්නේ. එන ගමන් ස්වාමීන් වහන්සේව දැකලා ස්වාමීන් වහන්සේට hina වෙනවා දත් ටික පෙන්නලා. ස්වාමීන් වහන්සේ අට්ටික සංඥා වඩන ස්වාමීන් වහන්සේ නමක්. ඇටසකිල්ලක් කියලා නිරතුරු මනසිකාරයෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් දත් ටික දකින්නකොටම අඩුම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් ග්‍රහණය වුණේ නැහැ. මේ මට hina වුණේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලාවත් ග්‍රහණය වුණේ නැහැ. නිමිත්තක්වත් ගත්තේ නැහැ, අනුනිමිත්තක්වත් ගත්තේ නැහැ. නිමිති අනුනිමිති නැහැ. ඇටසකිල්ලක් විරිත්වා කියන සංඥාව ස්වාමීන් වහන්සේගේ මනසට ආවා. දත් ටික දකින්නකොටම ආවේ ඇටසැකිල්ලක් විරුත්වා කියන සංඥාව. ස්වාමීන් වහන්සේ මේ ස්ත්‍රියවත් පහු කරලා තව ටිකක් එහාට යනකොට අර ස්වාමීන් වහන්සේට hina වෙච්ච ස්ත්‍රියගේ පුරුෂයා එනවා. තරහ වෙච්ච නෝනව එක්කන් යන්න පස්සෙන් එනවා. පස්සෙන් එනකොට මේ පුරුෂයා ඇහුවා ස්වාමීන් වහන්සේගෙන් ස්වාමීනි ස්ත්‍රියක් ගියාද ඔය පැත්තට? ස්වාමීනි ස්ත්‍රියක් ගියාද ඔය පැත්තට කියලා අහනකොට මේ පින්වන්ත ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා පුරුෂය ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් විරිත්තලා ගියාය කියලා උත්තර දුන්නා. දැන් බලන්නකෝ පින්වත්නි අද කාලේ අපිට පාරේ යනකොට සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයක් තියෙනකොට ස්ත්‍රියක් hina වුණොත් තමන් යන තැන අමතක කරනවා. බස් එකේදී නම් hina වුණේ තමන් බහින තැනින් බහින්න නැතුව අර ස්ත්‍රිය බහින තැනින්ම බහින්න දුවනවා. ඊට පස්සේ ටෙලිෆෝන් නම්බර් එක පස්සෙන් දුවනවා. කොයිද ඉන්නේ කියලා බලන්න ඒක පස්සෙන් දුවනවා. කොයි හරි ගේකට ගියා නම් සතියක් දෙකක් මාසයක් යනකම් ලයිට් කණු ඉස්සරහයි ගස් ඉස්සරහයි හිටගෙන මේ ස්ත්‍රියගේ අර හිනාවට රැවටිලා ඒක සැප වේදනාවක් විදියට ගත්තා. සැප වේදනාවට ඇලුනා. ඇලිච්ච තැන් ග්‍රහණීය වුණා. ග්‍රහණීය වෙච්ච නිසා ගෙදර ගිහිල්ලා සුව නිින්දක්වත් නැහැ. පාඩම් කරන ළමයෙක්ට මේ කතන්දරේ වුණත් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන. ගෙදර ගිහිල්ලා වෙනදට නිදහසේ පාඩම් කරනවා. දැන් නිදහසේ පාඩම් කරන්න හිතක් නැහැ. පොත පෙරළුවාම පේන්නේ මතක් වෙන්නේ අර රූපය. බලන්න මේ රූප අපිට කොච්චර කරදර කරනවද කියලා. මේ දේවල් ලෝභයෙන් ග්‍රහණය කර ගැනීම නිසා අඩුම මානසික විවේකයක්වත් නැහැ. සැපේ පැත්තකින් තියන මානසික විවේකයක්වත් නැහැ. සුවසේ නිින්ද යන්නේ. නිින්දට ගියත් ඇඳට එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා කල්පනා කර කර ඉන්නේ අර දැකපු නිමිති දිහා. අර hina වෙලා ගිය රූපේ එච්චර අපරාධයක් අපිට දැන් මේ වෙනකොට කළත් එදා ස්වාමීන් වහන්සේ ඒ පුරුෂයාට කියනවා පුරුෂය ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා නම් දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් විරිත්තලා ගියාය කියලා. දැන් ස්වාමීන් වහන්සේට මේක සැප වේදනාවක් විදියට දැනුණාද? නැත. ස්වාමීන් වහන්සේ එතන ඇලුනද? ඒත් නැත. ස්වාමීන් වහන්සේ එතන ග්‍රහණය කරගත්තද? ඒත් නැත. එහෙනම් තණ්හාවක් නැත්තම් තණ්හා නිරෝධව නේද? උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානිය නැත්තම් ග්‍රහණියුනේ නැත්තම් භවයනේ. ස්වාමීන් වහන්සේ රහත් භාවයටපත් වෙනවා. මේකම මනසිකාර්ය කරලා. එහෙනම් පින්වත්නි ශරීරයක් දකිනකොට නිවැරදි සංඥාව අපිට ආවොත් නිවැරදි සංඥාව මතක් වෙලා આવොත් අපි මේ දේවල් වල ඇලෙන්නේ නැහැ. මගේ පින්වත්නි ඇටසැකිලිත් එක්ක මොන හුරතල්ද? ඇටසැකිලිත් එක්ක මොනවා ඇලෙන්නද නේද? දැන් ඔයත් කනතු වලට ගිහිල්ලා තියෙනවනේ සුසාන භූමීන් වලට. සුසාන භූමීන් වලට ගියාම කනතු වලට ගියාම ඔය කනත්වල වල පොළොව යටින් මතුවලා තියෙනවා පුංචි පුංචි ඇට කෑලි මැරිච්ච අයගේ.
අපි හිතමුකෝ අපේ සීයාගේ හෝ අම්මගේ හෝ තාත්තගේ හෝ මිනිවල ගාවින් එටකට්ටක් මතුවලා තියෙනවා. අපි දැන් මේක දකිනවා. අපි කොයිම වෙලාවකත් ඔය ඇටසැකිල්ල අතට අරගෙන ප්‍රාර්ථනා කරනවද? ඔය ඔලු කට්ට අතට අරගෙන අපොයි මගේ තාත්තාගේ ඇටසැකිල්ලනේ මගේ තාත්තාගේ ඇතුලේ තිබ්බ දේවල් නේ කී ආදරෙන් ගෙදර එක්කන් එන්න හදනවද? පරිස්සම් කරනවද? රැක ගන්නවද? රැකගන්නේ මොකද ඇටසැකිලි එක්ක මොන හුරතල්ද? ඇටසැකිලි එක්ක මොන ගනුදෙනුද අපිට? අපි ඇටසැකිල්ල පිළිකුල් කරනවා. අපි ඇටසැකිල්ල නේද ප්‍රතික්ෂේප කරනවා. අපිට ඇටසැකිලිත් එක්ක ගනුදෙනුවක් නැහැ. ඒක හොඳ නැති එකක්. එහෙනම් ඔබට රූප දකින්නකොට දැන් මම කියන උදාහරණයක් විදිහට මහපට ඇඟිල්ල මතක් කරගන්න තමන්ගේ මහපට ඇඟිල්ල මතක් කරගත්තට පස්සේ තමන්ට මොනවද දැනුනේ කියලා මං අහුවා. තමන්ගේ මහපට ඇඟිල්ල මතක් කරගත්තට පස්සේ තමන් කියුටෙක්ස් එකක් ගාලා ඉන්නවා නම් කකුලේ තමන්ට ඒක දැනෙයි. තමන්ට මේ තියෙන වටේ පේන්න තියෙන හැම ටික දැනෙයි. ඕකේ තියෙන මස් ගොබයන් ටික දැනෙයි. ඔච්චරයි. ඇයි කාටත් මතක් වෙන්නේ නැත්තේ ඕක ඇතුලේ ඇට කෑල්ලක් තියෙනවා කියලා. පුංචි තිරිවානා ගලක් වගේ ඇට කෑල්ලක් ඕක ඇතුලේ තියෙනවා කියලා මතක් වෙන්නේ නැත්තේ ඇයි? ඒ ගැන කලින් කල්පනා නොකරපු නිසා. එහෙනම් මෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා රූපයක් දැකලා සුවයි සුන්දරයි මధుරයි කියලා ගන්නේ පින්වත්නි අපිට මේ පේන කෑලි කීපයක් දිහා දැකලා විතරයි. ඇත්තටම පින්වත්නි හමයි කෙසුයි නේද මොනවද පේන්නේ කෑලි දෙක තුනක් නේ අපිට පේන්නේ. ඒ පේනේවත් ගොඩ වෙලාවට දැන් ස්වභාවික හැමම පේන්නේ නැහනේ. අර නේද හොදට හැප්පිච්ච වාහනයක් පොටි ඇදලා ටින්කරින් කරලා පේන්ට් එකක් ගහලා ගේනවා වගේ කොච්චර වලවල් තියෙන මුහුණක් වුණත් අද නේද අර පවුඩර් මේ පවුඩර් කිය අර ක්‍රීම් මේ ක්‍රීම් කිය එක විකාර ගහලා එළියට අරගෙන ආවම හරියට මොඩිෆයි කරපු වාහනයක් වගේ තමයි. ඉතින් පාරේ යනකොට පේන රූපේ ගාලා තියෙන පාටට රැවටෙන්න එපා. ඇහිබම්බ ටික කබලා තියෙන විදිහට රැවටෙන්න එපා. ඇඳලා තියෙන ඩෙනිමට රැවටෙන්න එපා. ඇඳලා තියෙන ඇඳුමට රැවටෙන්න එපා. ගාලා තියෙන ක්‍රීම් જાතියට රැවටෙන්න එපා. ශරීරයේ යථාර්ථය මනසිකාරය කරන්න. ඒ නිසා එක පාරට බහැලා මේක අපිට කරන්න බැරි නිසා අපි මොකද කරන්නේ? තැනකට ගිහිල්ලා නිශ්ශබ්දව ඉඳ ගන්නවා. ඉඳගෙන ඇස් දෙකත් වහගෙන කල්පනා කරනවා අට්ටික සංඥා මගේ ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවාය. මගේ ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවාය කියලා. හරි වැඩේ. දැන් තමන්ගේ ඇටසැකිල්ල දැකලා නැහැ. අපි කවුරුත් අපේ ඇටසැකිල්ල දැකලා නැහනේ. ඔය හැමෙන් කටු කෑලි පෙවුනට ඇට කෑලි පෙවුනට අපි කවුරුත් අපේ ඇටසැකිල්ල දැකලා නැහැ. එතකොට අපි කොහොමද ස්වාමීනි අපේ ඇටසැකිල්ල කොයි වගේද කියලා මතක් කරගන්නේ? පින්වත්නි මම ඔබෙන් අහනවා ඔබ තමන්ගේ පිට දැකලා තියෙනවද? තමන්ගේ පිට තියෙනවද කියලා කල්පනා කරන්න මොහොතක්. පිටේ හැඩය ගැන. තමන්ගේ පිට තියෙනවද කියලා පිටේ හැඩය කල්පනා කරනකොට අපිට පිට ගැන සංඥාවක් එනවද නැද්ද? අපිට පිට ගැන සංඥාවක් එනවා මගේ පිට මේ විදිහට ඇති කියලා. කොහොමද අපිට අපේ පිට ගැන සංඥාවක් එන්නේ? පින්වත්නි මේක බොහොම වටින භාවනාවක්. කොහොමද අපිට අපේ පිට ගැන දැනෙන්නේ? අපි අනිත් අයගේ පිටවල් දිහා බැලුවා. අනිත් අයගේ පිටවල් දිහා බලලා කණ්ණාඩියෙන් කොහොම හරි අපේ පිටේ ඡායාවක් අපි අරගෙන අපි දැන් කල්පනා කරනවා මගේ පිටත් මේ වගේ ඇති. මේ වගේ ඇති. හැබැයි අපි දන්නේ අපේ පිටේ මොනවා තියෙනවද කියන්නේ. පැල්ලම් තියෙනවද කියන්නේ අපිට පේන්නේ නැහැ. ලප තියෙනවද කියන්නේ අපිට පේන්නේ නැහැ. මොකද අපි අපේ පිට දැකලා අපේ පිට දැකලා නැහැ. හැබැයි අපිට අපේ පිට ගැන සංඥාවක් තියෙන. අපි අනුන්ගේ පිටවල් දිහා කල්පනා කරලා බැලුවා. ඒ නිසා අපි කියන්නේ ඔන්න දැන් තමන්ට මෙන්න මේ වගේම තමයි මේ තියරියත්. තමන්ගේ ඇටසැකිල්ල දැකලා නැති වුණාට තමන්ට පුළුවන් ඔය අන්තර්ජාලයේ තින් මේකට හොඳ තෝතැන්නක්. ස්කෙල්ටන් කියලා ඇටසැකිල්ලක් කියලා ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි ගැහුවොත් ගහලා මේකේ පින්තූර බැලුවොත් අපිට ඕනෑ තරම් ඇටසැකිලි ಜಾති විවිධාකාර ඇටසැකිලි ಜಾති මේ අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කඩේකට ගිහිල්ලා ටිකක් දැන් නම් කොච්චර තාක්ෂණයේ දියුණුවද නේද 3D printer තියෙනවා. ඒතර මේ 3D printer එකකින් පුළුවන් ඇටසැකිල්ලක් ස්ටැචු එක පිළිමයක් විදිහටම print කරගන්න. ඊට පස්සේ කඩේකට ගියොත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඇටසැකිල්ලක් පොඩි ගාණක් දීලා පොඩි මුදලක් දීලා ගන්න පුළුවන්. ප්ලාස්ටික් ඇටසැකිලි තියෙනවා, සෙල්ලම් ඇටසැකිලි තියෙනවා, ලොකු ඒවා තියෙනවා, පුංචි ඒවා තියෙනවා. මේ වගේ ඇටසැකිල්ලක් මුලින්ම තමන් ගන්නවා. අරගෙන හොඳට මේ ඇටසැකිල්ල දිහා පිරික්සනවා. මේකේ ඔලු කට්ට කොයි වගේද නේද? දැන් S2 වහගෙන තමන්ගේ ඇටසැකිලි දිහා කල්පනා කරලා බලන්න. මේක S2 හරියේ ලොකු වලවල් දෙකක් තියෙනවා. මේ වලවල් දෙක අපිට තියෙනවා පින්වත්නි. අපේ ඇටසැකිල්ලෙත් මේක තියෙනවාමද නැද්ද? තියෙනවාමයි. මේක තමයි ලෝකයේ ඇටසැකිල්ල ස්වභාවය. ඊළඟට නහය හරිය අරගෙන බැලුවාම දැන් අපිට ලොකු මෙහෙම නහයවල් තිබ්බට
ඇටසැකිල්ලේ නහයක් නැත. ඔතන තියෙන්නේ පුංචි වලවල් දෙකක් විතරයි. ඒක උඩින් හටගත්තු හැම ටිකක් තමයි මේ තියෙන්නේ. ඇටසැකිල්ලේ නහයක් නැහැ, නිකන් වලවල් දෙකක් විතරක් තියෙනවා. ඇස් දෙකේ ලොකු වලවල් දෙකක් තියෙනවා. ඔලු කට්ට දිහා බලන්න, බෙල්ල දිහා බලන්න, කෂේරුව දිහා බලන්න, තමන්ගේ වැලමිට දිහා බලන්න, අත් දිහා බලන්න, මේ ඇඟිලි දිහා බලන්න, ඇඟිලි පුරුක් දිහා බලන්න, ඇඟිලි තුඩු දිහා බලන්න. බලනකොට ටිකින් ටික තමන්ට ඇටසැකිලි සිහිය, ඇටසැකිලි සංඥාව හිතේ ඇඳෙනවා. ඇටසැකිලි සංඥාව එකට කියන උග්ඝා නිමිත්ත කියලා. ඇටසැකිලි සංඥාව හිතේ ඇඳුනට පස්සේ ඔන්න ගිහිල්ලා පැත්තකට ගිහින් ඉඳගෙන කල්පනා කරනවා. කල්පනා කරනකොට තමන්ට දැනෙනවා තමන්ගේ ඇටසැකිල්ලට සමවදින්න. චිත්‍රපටි බලන්න එපා. එළියෙන් ඇටසැකිලි මවාගෙන මගේ ඉස්සරහා ඇටසැකිලි තියාගෙන මේක කරන්න එපා. තමන්ගේ ඇටසැකිල්ලට සමවදින්න. තමන්ගේ ඔලු කට්ටට සමවැදිලා S2 වහගෙන හොඳට කල්පනා කරලා බලන්න මගේ තියෙන S2 ගාව තියෙන වලවල් දෙක කොයි වගේද? මගේ තියෙන කට කොයි වගේද? මගේ තියෙන දත් ටික කොහමද ඇටසැකිල්ලේ? ඊළඟට මගේ තියෙන නහය කොයි වගේද? වැලමිට කොයි වගේද? පපුව කොයි වගේද කියලා කොටසින් කොටස හොඳට පිරික්සන්න. පිරික්සනකොට ටික කාලයක් යනකොට තමන්ට මනසින් තමන්ගේ ඇටසැකිල්ල මැවෙන්න ගන්නවා. සම්පූර්ණ දැන් අපි කොටස් ගත්තට මුලින්ම ඇට ඔළුව මෙනෙහි කරා, ඊළඟට අත් දෙක මෙනෙහි කරා, ඊළඟට කකුල් දෙක මෙනෙහි කරා, ඊළඟට කොටස් මෙනෙහි කරා. උකුල් ඇටේ හරිය බලන්න. ගමුතු විදිහක් තියෙන. මේ දැන් මස් වෙලා ලොකුවට තිබ්බට බලනකොට තමන්ට තමන්ගේ ඇතුළාන්තයේ මේ භාවනා ඉරියව්වේම ඉන්නකොට හරියට ඇටසැකිල්ලක් ඉඳගෙන ඉන්නවා වගේ තමන්ට දැනෙනවා. අර එළියෙන් ගත්ත නිමිත්ත උග්ඝා නිමිත්ත කිව්වා. යම් දිනක ඇටසැකිල්ල තමන්ගේ මනසින් මැවුණා නම් එදාට මේකට කියනවා පටිභාග නිමිත්ත කියලා. උග්ඝා නිමිත්තයි පටිභාග නිමිත්තයි. ඔන්න තමන්ට දැන් තමන්ගේ ඇටසැකිල්ල මැවෙනවා ටික ටික. මැවෙනකොට යෝගාවචරයට මේක හරිය ලස්සන භාවනාවක්. පින්ගන්දි මේ අට්ටික සංඥාව තරම් සුව එළවන භාවනාවක්, අට්ටික සංඥාව තරම් රාගය දුරු කරන භාවනාවක්, අට්ටික සංඥාව තරම් සුන්දර අමාරු නැති මේ පින්ගන්දි අට්ටික සංඥාව පුදුමාකාර සුන්දර භාවනාවක්. මේකේ පාඩම් කරන්න දේවල් නැහැ, හරිය ලේසි. හරියට මේක පරිගණක ක්‍රීඩාවක් කරනවා වගේ සාමාන්‍ය මනසකට දැනෙන්නේ නේද? මේක හරි ලස්සන බාලක්. මේක කරන්න ගන්න. ඊට පස්සේ මේක කරනකොට තමන්ට නිරතුරු සිහියක් එනවා. මගේ ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවාය. මගේ ඇතුලේ ඇටසැකිල්ලක් තියෙනවාය කියලා මතක් වෙනකොටම ඔන්න මෙයා ටික දවසක් මෙහෙම කරලා කල්පනා කරනවා දෙයියනේ මගේ ඇතුලේ විතරක් නෙමෙයි මගේ මහත්යගේ ඇතුලේ තියෙන ඇටසැකිල්ලක්. නෝනාගේ ඇතුලේ තියෙන ඇටසැකිල්ලක්. නේද? දරුවාගේ ඇතුලේ තියෙන ඇටසැකිල්ලක්. ආදී වශයෙන් මෙන්න ටික මෙයා අට්ටික සංඥාව වඩනවා. මෙයා එළියට යනවා. වෙන්දාට එළියට ගියාම සුවයි සුන්දරයි මధుරයි ලස්සන S2ක්, ලස්සන කනක්, ලස්සන කටක්, ලස්සන දත් ටිකක්, ලස්සන කොණ්ඩයක් කියලා සංඥා ගත්ත මෙයාට මෙන්න පාරේ බල්ලෙක් දකිනකොටත් ඇටකට්ට ඇතුලෙන් විනිවිද පේන්න පටන් ගන්නවා. ඇටසැකිල්ලක් කියලා. අහස දිහා බලලා කුරුල්ලෙක් දිහා බැලුවත් මෙයාට ටිකෙන් ටික පේන්න පටන් ගන්නවා. ඇටසැකිල්ලක් තටොක ගහ යනවා වගේ. ටික වෙලාවක් යනකොට මෙයා පාරේ ඉන්න මිනිස්සු දිහා බලනකොට මෙයාට අන්න අරයා ගියා, මෙයා ගියා, අහවලා ගියා කියලා නෙමෙයි දැනෙන්නේ මගේ පින්වත්නි. ඇටසැකිලි ගොඩක් පාරේ යනවා වගේ දැනෙනවා. අන්න ඇටසැකිල්ල පිළිබඳව සංඥාව උපදිනවා. මේකට කියනවා අට්ටික සංඥාව කියලා. ක්‍රමානුකූලව අට්ටික සංඥාව ඇති වෙනකොට මෙයා වෙනදා වගේ ඇලෙන්නේ නැහැ. පිටින් වෙනදා බස් එකේ යනකොට hina වෙනකොට අපොයි hina වුණා ඉතින් දෙයියනේ කියලා පස්සෙන් යන ඇත්තෝ අට්ටික සංඥාව වැඩුවට පස්සේ hina වෙනකොටම අහවලා hina වුණා කියලා බලන්නේ නැහැ. කවුද hina වුණේ කියලා බලන්නේ නැහැ. ඇටසැකිල්ලක් විරිත්තුආය කියනවා. ඇටසැකිල්ලක් විරිත්තුආය කියන සංඥාවෙන් සම්පූර්ණයෙන්ම සැප වේදනාවක් ලෙස ගන්නෙ නෑ. ඇටසැකිලිත් එක්ක මොන ගනුදෙනුවක්ද කියලා හිත ඇතුළෙන්ම පින්වත්නි. හිතේ ඇතුළෙන්ම නැගිලෙන අනුශය අවස්ථාව ප්‍රහීන වීම නිසා මෙයාට රාගය ඇති වෙන්නේ නෑ. මෙයා ඇලෙන්නේ නෑ. ඇලෙන්නේ නෑ කියන්නම ග්‍රහණය වෙන්නේ නෑ. උපාදානීය වෙන්නේ නෑ. උපාදානීය වෙන්නේ නෑ කියලා කියන්නම ආපහු භවයක් සකස් වෙන්නේ නෑ. භවයක් සකස් වෙන්නේ නෑ කියලා කියන්නම ජාතිය සකස් වෙන්නේ නෑ. ජාතිය නෑ කියලා කියන්නම ජීවිතේ ජරා මරණ ව්‍යාධි ආදී දුක්ඛිත තත්වයන් ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමැති දේ නොලැබීම ආදී දුක්ඛිත තත්වයන් වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. නම් දුක නිවන මාර්ගය සංඥා වෙනස් කර ගැනීම නෙවෙයිද? දුක නිවන මාර්ගය අවිද්‍යාව දුරු කර ගැනීම නෙවෙයිද?
විද්‍යාව උපදින්න පිංගති. නිවැරදි සංඥාව මෙයාට එන්න පටන් ගත්තට පස්සේ අපි කියනවා අවිද්‍යාව දුරු වුණා, විද්‍යාව ඉපදුනා කියලා. විඥා උදපාදී, පඤ්ඤා උදපාදී, ආලෝක උදපාදී මෙන්න ප්‍රඥාව උපදුනා ලෝකයේ තියෙන නිවැරදි දේවල් ගැන. ආලෝකයක් ඇති වුණා ලෝකේ නිවැරදි දකින්න පුළුවන් වෙන්න. විද්‍යාව ඉපදුනා, විද්‍යාව දුරු වුණා. වෙන්න. ඇටසැකිල්ලක් කියලා ග්‍රහණය වෙනකොටම මගේ පින්වත්නි ක්‍රමානුකූලව මෙයා ඊට පස්සේ භාවනාවිද මෙයාට මේක මේ නිමිත්ත තවදුරටත් ඊටාම වර්ධනය වෙලා මේ හිත පුදුමාකාර විදිහට ඒකාග්‍රභාවයට පත් වෙනවා. පුදුමාකාර විදිහට ඒකාග්‍රභාවයට පත් වුණාට පස්සේ මෙයාගේ හිත එකම අරමුණක වැඩි වේලාවක් රැඳෙන්න පටන් ගන්නවා. වැඩි වේලාවක් තමන්ගේ හිත මේ එකම අරමුණු කරනවා. මේකට කියනවා උපචාර සමාධිය කියලා. පටිභාග නිමිත්තේ වෙනත් අරමුණු නැතිව 100%ක් නෙමෙයි 100ට අපි මෙතන ප්‍රසන්ටේජ් එකක් ගැන සඳහන් කළොත් 80ක් 90ක් අට්ටි කියන සංඥාවේ අට්ටි කියන නිමිත්තේ ඇටසැකිල්ල කියන නිමිත්තේ හිත වැඩි වේලාවක් හැසිරෙනවා නම් එතනට කියනවා අපි උපචාර සමාධිය කියලා. උපචාර සමාධියේ ඉන්නකොට හරි පුදුම වැඩක් වෙනවා. මේ කර්පණා තත්වයටම ගෙනියන්න පුළුවන්කමක් ලැබෙනවා පින්වත්නි. ප්‍රථම ධානාදී උත්තරී මනුෂ්‍ය ධර්ම පාමිකෙන් ළඟා කරගන්න බැරි කමක් නැහැ. ඒකාන්තෙම පුළුවන්කමක් තියෙනවා. ක්‍රමානුකූලව මේ නිමිත්තේ වැඩි වේලාවක් නැදීම තුළ හිත නිමිත්තත් එක්කම එකට අනුගත වෙලා. ඒ දෙක එක එකට පටිබද්ධ වෙනවා. පටිබද්ධ වීමත් සමගම විතක්ක ਵਿਚාර හිත નિરાයාසයෙන්ම අරමුණ ගන්නවා. ඒකට කියනවා විතර්ක චෛතසිකය කියලා. හිත નિરાයාසයෙන්ම ගත්ත අරමුණේ හැසිරෙනවා. හැසිරීමට කියනවා විචාර චෛතසිකය කියලා. විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකත් එක්ක ප්‍රීතිය සුඛය ඒකාග්‍ර භාවය කියන චෛතසික තුනත් එකට එකතු වෙනවා. මෙන්න මේ අවස්ථාවට කියනවා විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් තොර වූ සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. මෙන්න මේකට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන අවස්ථාවට ඇවිල්ලා සුවසේ ඉන්නවා කියලා. ප්‍රථම ධාන අවස්ථාවට ඇවිල්ලා පින්වත්නි සුවසේ තමන්ගේ නිමිත්ත ග්‍රහණය කරනකොට සමාධියත් එක්කම ඇති වෙන ප්‍රඥාව අත්ති කායෝතිවා 50 සති මෙන්න තමන්ගේ කය ගැන සිහියක් ඇති වුණා. වෙනදා තිබ්බේ නැති ඇටසැකිල්ලක් කියලා සංඥාවක් වෙන්නේ නැති වුණා. තමන්ගේ කය ගැන සිහියක් ඇති වුණාද නැද්ද? ඇති වුණා. මේකට කියනවා අත්ති කායෝතිවා 50 සති තමන්ගේ කය ගැන සිහියක් ඇති වුණා. නේද? අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය. අන්නේ ඇතිවෙච්ච සිහිය හේතු වෙනවා තව තවත් ඥානයන්ගේ වර්ධනය වීම පිණිස. මොකක්ද? තමන්ගේ ඇටසැකිල්ලක් කියලා කල්පනා කරන කෙනා කල්පනා කරන දෙයනේ ලෝකයේම ඇටසැකිලිනේ. අන්න පතිස්සති මත්තාය ලෝකයේම ඇටසැකිලිනේ කියලා කල්පනා කරනකොට නුවණ වැඩෙනකොට මෙයාගේ සිහිය තවත් තැනක පිහිටවනවා. අජ්ජත්වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සේ විහෙරති. තමන්ගේ අනුන්ගේත් බලන කෙනා තමන්ගේ අනුන්ගේ වශයෙන් බලනකොට පතිස්සති මත්තාය අන්න විශේෂ සිහියක හිත පිහිටනවා. විශේෂ සිහියක හිත පිහිටපු ගමන් අනිශ්චිතෝච විහෙරති. ලෝකයේ පිළිබඳව කිසිම නිශ්චයක් නැහැ. ග්‍රහණීය වෙන ධර්මතා පිළිබඳව ග්‍රහණීය වීමක් නැහැ. ඇලෙන ධර්මතා පිළිබඳව ඇලීමක් නැහැ. අහුවෙන තැන්වල අහුවීමක් නැහැ. ගැට ගැහෙන තැන්වල ගැට ගැහිීමක් නැහැ. ලෝකයා පිළිබඳව අනිශ්චිතව වාසය කරනවා. අනිශ්චිතව වාසය කිරීම නිසාම අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. කිසිම දෙයක් ආපහු උපාදානය වෙන්නේ කිසිම දෙයක් ආපහු උපාදානය වෙන්නේ නැහැ. එහෙනම් භවය නිරුද්ධයිද නැද්ද? උපාදාන නිරෝධා භව නිරෝධෝ. භව නිරෝධා ජාති නිරෝධෝ. මේ වැඩපිළිවෙල මෙන්න මේ වගේ ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඉතින් මේක අදාදම කරන්න ගන්න අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ හෙට මැරෙයිද කියලා කවුද දන්නේ? සපින්වත්නි මේ වැඩපිළිවෙල කටපාඩම් කරන්න නෙමෙයි. චිත්ත චෛතසික රූප නිබ්බාන ආදී පරමාර්ථ ධර්මයන් කටපාඩම් කරන්න කියනවා නෙමෙයි මේ. මේවා කටපාඩම් කරන එක තරම් අමාරුත් නෑ මගේ පිංගනි. පරමාර්ථ ධර්ම 82යි නේ තියෙන්නේ. චිත්තය චෛතසික 52 අටවිසි රූප සහ නිබ්බාන කියන මේ පරමාර්ථ ධර්ම හතර ගත්තට පස්සේ නේද මේවා එච්චර අමාරු දේවල් දේවලුත් නෙමෙයි. චිත්තය කියලා කියන්නේ එකක්. නමුත් අභිධර්මයේ ගැනීමේදී පහසුවකට සිත් නේද? එක්තරා විදියකට 89කටත් දීර්ඝ ක්‍රමයෙන් 121කටත් බෙදෙනවා. ඉතින් මේ දේවල් කටපාඩම් කරනවා නම් ඒත් අමාරු දේවල් නෙමෙයි. අකුසල මූලික සිත් 12යි.
කුසල නේද? අකුසල මූල 12යි සෝබන 24යි. ඔන්න ඔය ආදී වශයෙන් හිමින් සැරේ මේක කටපාඩම් කරගෙන යන්න තියෙන්නේ. රූපාවචර කීයද 15යි, අරූපාවචර කීයද 12යි, ලෝකෝත්තර කෙටි ක්‍රමයෙන් 8යි, විස්තාර ක්‍රමයෙන් 40යි කියලා මේව කටපාඩම් කිරීමෙන් මෙන්න මේ කියන සංඥාව දුරු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. දැන් අපි දන්නවනේ අකුසල මූලික සිත් අරගත්තාම සෝමනස්ස සහගත නේද? දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සසංකාරික කියලා කියනවා. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුත්ත අසංකාරික සසංකාරික කියලා කියනවා. ආදී වශයෙන් මගේ පින්වත්නි මේ දේවල් කටපාඩම් කිරීම තුළ මේ ප්‍රායෝගික අවිද්‍යාව දුරු වීම කොච්චර වෙනවද කියන කල්පනා කරන්න. අද මගේ පින්වත්නි ඔබට මෙන්න මේ ප්‍රායෝගික තලය ගැන අවබෝධයක් නැති නිසා කල්යාණ මිත්‍ර සේවනයෙන් අවිද්‍යාව දුරු වෙන මාර්ගය දැනගන්න. අවිද්‍යාව දුරු වෙන මාර්ගය ඇසුරු නිසුරු කළා. ඔබටත් මේ මාර්ගය දැනගන්න ඕන නම් ස්වාමීනි අවිද්‍යාව දුරු කරන මාර්ගය කියන්නේ කියලා. මේ සිහිපත් කිරීම සිහිපත් කළේ ඔබ මේ වැඩපිළිවෙලට නිවැරදිව අනුගත වුණේ නැත්නම් ඔබ මේ වැඩපිළිවෙලට නිවැරදිව අනුගත වුණේ නැත්නම් ඔබටත් ඕවාට සාදුකාර කිය පෙරලිතිය ඉන්න සිද්ධ වේවි. ජීවිතේ පරාදය වෙලා පරාජිතව අවසන් කරන්නට සිද්ධ වේවි. ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ ධර්මඥානින් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛපටිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා. පැතු බෝධියකින් උතුම් නිවනින් නිවීමට මේ කුසල ධර්මය ඔබ අපි හැම දිනාටම පාරමී බලයක් වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. හැම දිනාටම තෙරුවන්